කමන්න මේ ඔයාලගේ අර ගාන ඒ ගානේ දැන් අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි මොකද්ද මේ අනිවාර්යයෙන්ම මේ මොකද්ද මේ ඕනද කියලා මේ ගොඩකින් අනිවාර්යයෙන්ම මේ ඊට වඩා අඩු ඊට වඩා වැඩි මේ බලයක් ඕනද කියලා. ඔව්. දැන් මේකේ අහන්නේ 543 අහන්නේ අවම චලන වස්තුව චලනය කිරීමට අවශ්‍ය අවම තිරස් බලය. දැන් ඕකේදී මේ අවම තිරස් බලය P නම් P කියන එක වැඩි හෝ සමානයි FC යනවා කියලා ගන්න. ප්‍රායෝගික. ඒ කියන්නේ P කියන එක එක්ක වැඩි වෙන්න ඕන නැත්නම් සමානයි. ඒ කියන්නේ මම අර කිව්වා වගේ අවම තිරස් බලය කියද්දි 50.0.0.0.0 ගොඩාක් ඈතට ගිහිල්ලා එකක් තිබ්බත් ඇති චලනය කරමු. හරිද? ඒක තේරුණා අර විදිහට ඒක කතාව. තේරුණාද? ඒක 50 නිව්ටන් ඇති කියන එක තේරුණාද? අවම තිරස් බලයට. චලනය කරන්න ඔයාලා කියන කතාව අර 50කට වඩා ඉතා කුඩා බලයක් හරි වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට දැන් මේකේ ගණනය කිරීමේදී ඔයාලා හදා ගන්න පුළුවන් දේ තමයි මේකේ ලොකු දෙයක් නෑ. මේ රළු තිරස් මේසයක් මම තියලා තියෙනවා කියලා කියන්නේ. රළු තිරස් මේසයක් මම තියලා තියෙනවා. එතකොට රළු තිරස් මේසයක් මම තියලා තියෙනවා. right. එතකොට මේකේ මෙයාගේ තිරස් බලය නාම E හොයන්න. FC මේ පැත්තට මම ගන්නම් සීමාකාරී කල්පන බලයක් සීමාකාර ස්ථිතික කල්පන බල හතරකේ දියදී මෙයාගේ බාර 10යි මේ පැත්තට අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට එතකොට බාර ලක්ම කරනවා 100යි නිව්ටන්. මෙතන සීමාකාරී සමතුලිතතාවය බලකලා සීමාකාරී සමතුලිතතාවය බලකලා විවේදනය කරනවා සිරස් විවේදනය කරනකොට එම R උඩට 100 බාලක R 100යි බිඳුවයි R සමානයි 100යි නිව්ටන්. මේ පැත්තට අර විවේදනය කරොත් සිරස් විවේදනය කරොත් P ඍණ FC සමානයි බිඳුවයි P සමානයි FC. right. එතකොට FC කියලා කියන්නේ μ R FC කියන්නේ μ R. μ කියන්නේ දශමකාරී R ඇවිල්ලා 100යි. right. එතකොට 50 නිව්ටන් වෙනවා. එතකොට අර කියපු දේ P කියන එක කියනවා වැඩි හෝ සමානයි FC වෙන්න ඕන චලනයේ වීමට නම්. චලනයේ වීමට නම්. චලනයේ වීමට නම් P කියන එක වැඩි හෝ සමානයි මේ වෙන්න ඕන. එතකොට අවම බලය කියලා ගත්තී අපිට ගන්න වෙන්නේ මොකද්ද? P සමානයි 50යි නිව්ටන්. අවම බලය කියලා ගත්තී P සමානයි 50යි නිව්ටන් ගන්න වෙන්නේ. පැහැදිලිද මේ කතාව? අවම බලය කියලා ගත්තී P සමානයි 50 නිව්ටන් ගන්න මේ 543 වෙනි ගණන. 543 වෙනි ගණනේ අවම බලය කියලා නම් අවම බලය කියලා කියන්නේ ඇත්තටම P කට වැඩි වෙනකොට බිඳුව දශම ගානක් කර වැඩි වෙනවා. හැබැයි අපිට ගන්න පුළුවන් P සමානයි 50 කියලා චලනයේ වීමට අවශ්‍ය අවම බලය. right. හරිද මේක හදන්න දැන් මම ලියාගත්තද? හරිද? හරිද මේක? හරිද මේක? යලොට් නැහැ. right. අනිත් කටි එළවන්න මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව වල විදිහට ගත්තා සිරස් විවේදනය ගත්තා විවේදනය කරා මේ තිරස් විවේදනයේ B සමාන MC හරි ඔය ටික තමයි 50 නිව්ටන් ඒ ටික තමයි ඊළඟට ඒ වගේම ගැටලු ටිකක් තමයි දීන්න ළමයි වාගේ මේ 540 ගණන් වලින් යද්දී මේ ලොකු දෙයක් නැහැ. දැන් ඔයාලගේ 544 ඒත් එහෙමනේ. තවත් එකක් සීමාකාරී ගැසට වලේ උදන්ට තියෙන පරිමාණය මෙයා 545 වගේ හදන්න පුළුවන්. 546 විභාග ගැටලුව. 546 හදුවා. 546 2008 නේද? 2008 7 වෙනි. 2008 7 වෙනි ගැටලුව. right. 2007 8 වෙනි ගැටලුව හදුවා. 2008 7 වෙනි ගැටලුව මොකද ඒ උත්තරේ? right. මොකද ඒ උත්තරේ? 2000 මේ 546 වෙනි ගැටලුව නම් 2008 7 වෙනි ගැටලුව මොකද ඒ උත්තරේ?
right හැම වෙලාවෙම උත්තර ටික දාන්න බලන්න දැන් මෙන්න මේ වෙනවා හරි තමන් මේ ඔව් උත්තර ආවනම් මොකක්ද දාන්නේ 15 අනිත් අය මොකක්ද 2008 7 වෙනියට 4 ආවා 10 ඉන්නකම් කියලා බලන්න දැන් මේකේ 540 සයිඩ් එක ගියොත් මහලොකු දෙයක් නැහැ මේකෙන් අර චලනය වීමට අවශ්‍ය අවම බලය කියන සංකල්පය යන්නේ චලනය වීමට අවශ්‍ය අවම බලය කියන සංකල්පය යන්නේ චලනය වීමට අවශ්‍ය අවම දිගස් බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලයට සමාන බලයක් දෙන්න ඕනේ එතකොට දැන් මේකේ කියනවා 5 ජීවන පෙට්ටියක් තිරස් පෘෂ්ඨයක් මත තියලා තියෙනවා 5 ජීවන පෙට්ටියක් තිරස් පෘෂ්ඨයක් මත තියලා තියෙනවා 5 ජීවන පෙට්ටියක් තිරස් පෘෂ්ඨයක් මත තියලා තියෙනවා නෑ තාරුකගේ ගැටුවා කියලා මට කරන්න දෙන්න මම රෙකෝඩින් එකක් දානවා කියලා එයාගේ මේ ලැප් එකේ හිර වෙනවද මොකද්ද කතාව කියලා සිග්නල් ආවොත් මොනවද කියලා මම ඒකගේ රෙකෝඩින් එකක් දාන්න ඉතින් කරන්න වෙන දෙයක් නැහැ රයිට් කමන්න නැහැ මේ රෙකෝඩින් එක දැන් මම ඉදලා උත්තක් මේක ගානෙන් ප්‍රශ්නේ වුණේ රයිට් පහළදී පෙට්ටියක් තිරස් පෘෂ්ඨයක් මත තබා පෙට්ටිය හා පෘෂ්ඨය අතර ඉස්තිරික ඝර්ෂණාත්මක ඩිග්‍රජන තුනයි වේ පෙට්ටිය 10 නිව්ටන් තිරස් බලයක් ගෙනද වෙන පෙට්ටිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය මේක ස්ථිතික ඝර්ෂණ බලය දීලා තියෙනවා ස්ථිතික ඝර්ෂණ බලය දීලා තියෙනවා ඝර්ෂණ සංකුලකේ මෙයාට යෝජිත බලයක් දෙනවා මෙතනින් ඔව් 10 නිව්ටන් යෝජිත බලයක් දෙනවා පෙට්ටිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය මෙයා මත ක්‍රියා කරන ඝර්ෂණ බලය අපි මේක දන්නේ නැහැ මොන ඝර්ෂණ බලයද කියලා දන්නේ නැහැ හැබැයි ස්ථිතික ඝර්ෂණ සංකුලකේ දීලා තියෙනවා හැබැයි චලනය වීමට නම් මොකද වෙන්නේ? ඔව් චලනය වීමට නම් අනිවාර්යෙන්ම චලනය වීමට නම් යෝජිත බල වැඩියෝ සමානයි සීමාකාරී ඝර්ෂණ බල. ඔය වෙන්නේ ඒ කියන්නේ P කියන එක නා වැඩියෝ සමානයි FC වෙන්න ඕන. ඔක අදාළ. right. දැන් මෙතන මේකේ දීලා තියෙන දත්ත අනුව අපි බලමු. මෙයාගේ අභියම් ප්‍රතික්‍රියාව මෙතන අපිට බලලක්ම කරනවා 50යි. සමතුලිතතාවය සලකලා සිරස් විවේදනය කරවොත් R ඍණ 50 සමානයි 0යි. R සමානයි 50යි නිව්ටන්. තිරස් විවේදනය කරවොත් 10 ඍණ E සමානයි 0යි. 10 නිව්ටන් සමානයි 2. right over right මේක සීමාකාරී ඝර්ෂණ බලයක් හොයලා බලමු. යාගේ යෝජිත බලය මම හොයාගත්තා. යෝජිත බලය 10 නිව්ටන්. යෝජිත බලය 10 නිව්ටන් හොයාගත්තා. සීමාකාරී ඝර්ෂණ බලය හොයලා ගන්න. සීමාකාරී FC සමාන μ මෙතන දෙනවා. FC සමාන μ සීමාකාරී ඝර්ෂණ බලය බලන්න. μ කියලා කියන්නේ යාලා දීලා තියෙනවා 0.3යි. 0.3යි කියලා දීලා තියෙනවා. R හොයාගත්තා R පාන. දැන් මෙතනින් එනවා 15යි නිව්ටන්. එතකොට යෝජිත බලය 10යි. සීමාකාරී ඝර්ෂණ බලය 5යි. එහෙනම් මෙයා චලනය වෙන්නේ නැහැ. චලනය නොවන්නේ නම් මෙයාගේ ස්ථිතික ඝර්ෂණ බලය තමයි. චලනය නොවන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. එහෙනම් ස්ථිතික ඝර්ෂණ බලය මෙයාගේ යෝජිත බලයට සමානයි. ප්‍රස්ථාරයේ මුල් කෑල්ල. ප්‍රස්ථාරයේ මුල් කෑල්ල. මතක ප්‍රස්ථාරයේ මුල් කෑල්ල. ප්‍රස්ථාරයේ ගත්තොත් මේ කෑල්ල ඉන්න මෙතෙන් යනකම් මේ ටික මොනවද? යෝජිත බලයයි ඝර්ෂණ බලය. මොන ඝර්ෂණ බලය? ස්ථිතික ඝර්ෂණ බලය. මෙතෙන්ට ගියාට පස්සේ තමයි සීමාකාරය. ඊට පස්සේ තමයි ගති. ඒ කියන්නේ මේ වගේ ගැටලුවක මෙයාට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මෙයා ඉන්නේ. ඒ කියන්නේ මෙයාගේ ඝර්ෂණ බලය කීයද? 10යි නේ. ඝර්ෂණ බලය කීයද? 10යි නේ. පැහැදිලිද? එතකොට නිවැරදි ප්‍රතිචාරය 4 වෙනි ප්‍රතිචාරය. නිවැරදි ප්‍රතිචාරය 4 වෙනි ප්‍රතිචාරය තමයි නිවැරදි වෙන්නේ. පැහැදිලිද වැඩි? තේරුණාද මේ දැන් 4 වෙනි ප්‍රතිචාරය කියලා ගත්ත හේතුව 15 ගන්න බෑ කියලා කියන්නේ. 15 ගන්න බැරි හේතුව තමයි මෙයාගේ යෝජිත බලය 10යි. හරි. තේරුණාද වැඩි? හරිද? තේරුණාද? මෙයාගේ චලනය වීමට අවශ්‍ය අවම බලය තමයි 15. ඒකට අපි ගිහිල්ලා නැහැ යෝජිත බලය 10යි. එහෙනම් ඝර්ෂණ බලය 10ම තමයි. ඒ කියන්නේ
සීමාකාරී අවස්ථාවට ගිහිල්ලා නැහැ. එහෙනම් ස්ථිතික අවස්ථාවට තියෙනවා. ස්ථිතික අවස්ථාවේ යෝජිත බලයයි ඝර්ෂණ බලය සමානයි. සිරස් නිවේදනය මොකක්ද? හරි. අනිත් අයට තේරුණාද? විමාන ගන්න. මේක මේ සාමාන්‍ය ලොකු ගැටලුවක් නෙමෙයි. හැබැයි විතර මේ ඔයාලට මේ උත්තර දෙකක් එන්න පුළුවන්. ඒක 10ක් එන්න පුළුවන්. මෙතන 15ක් එන්න. 15 එන්නේ ක්‍රීඩේ ඒක තමයි මම කියන්නේ. මේක සීමාකාරී අවස්ථාවට කියලා නෑ. වස්තුව ජනනය වෙන්නේ නෑ. right. මේක ලියාගෙන ඉවරලා මම කියන්නේ අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ. චලනය වීමට නම් යෝජිත බලය සීමාකාරී ඝර්ෂණ බලයකට වැඩි දුර කියන අංකයක් කියන්නේ. විමාන හරියද? මාෂාරි. මේක ලියාගෙන ඉවරලා මට කියන්නේ මේ අවශ්‍ය දත්තරිය ඔයාලා විභාග ගන්න අතුර ගමන්නේ. අවශ්‍ය දේවල් ටික ලියාගෙන ඉන්නේ. මේකේ ඔය ටික තමයි තියෙන්නේ. දැන් කියන්නේ ඔයාලා ගානේ ඝර්ෂණ බලයට හොයන්න දත්ත දුන්නාට අවුලක් නැහැ. ගානේ ඝර්ෂණ බලය හොයන්න දත්ත දුන්නාට අවුලක් නැහැ. ඝර්ෂණ බලය හොයාගත්තා කියලා අවුලකුත් නැහැ. F සමානයි μ r නේ FD සමානයි μ r හරි F අධික සමානයි μ අධික වර්ගයක් දාලා හරි මොකක් හරි දාලා වෙමු. මෙතන ඝර්ෂණ බලය හොයාගත්තා අවුලක් නැහැ. හැබැයි ඒ ඝර්ෂණ බලය යෙදෙන ඝර්ෂණ බලයක් නෙමෙයි. යෙදෙන ඝර්ෂණ බලය මොකක්ද කියලා බලන්න යෝජිත බලය දිහා බලන්න. යෝජිත බලය අරයට වඩා වැඩි නම් තමයි මෙයා ගන්න උත්තරේ වගේ. ඒක යෝජිත බලය තමයි ගන්න දෙන්නේ. ඒක ගතික අවස්ථාව. ගතික සම්බන්ධයි. මේකට වඩා අඩු උත්තරයක් එනවා කියලා කියන්නේ චලනය වෙන්නේ නැහැ. අඩු උත්තරයක් එනවා කියන්නේ මම චලනය වෙන්නේ නැහැ. එහෙනම් චලනය වෙන්නේ නැති අවස්ථාවේ යෝජිත බලය දෙලින්ම ඝර්ෂණ බලයට සමානයි. ඒ කියන්නේ මෙයාගේ උත්තරේ ගන්න වෙන්නේ නැහැ. right. ඕක තමයි ඒකේ සිද්ධාන්තය පැහැදිලි වීම. ලොකු දෙයක් නෑ ඔයාලගේ ගැටලුවක් තියෙන්නේ. right. ඊළඟට මේ ඔයාලගේ මේ කොහොම හදාගෙන යද්දී මේ 540 කීයද ආරම්භ මට මතක නැහැ 547 උත්තරේ මොකක්ද එතකොට කියන්නේ 547 උත්තරේ මොකක්ද 547 උත්තරයක් ආවනේ ඝර්ෂණ සංගුණකයේ P වේදීමට W ට වඩා වැඩිද අඩුද සමානද නොඅඩුද වැඩිද මොකක්ද උත්තරේ 547 547 ඒකත් මම මේ ගොඩක් දේවල් කතා කරන්න ඕනේ. 3 කියලා කියනවා. දෙකලු. දෙක. දැන් මේකේ මේ mu සමානයි p බෙදීමට අපි කියන කතාව හරිනේ. හරි. හැබැයි p ට වඩා වැඩි අඩුව කියන එක කොහොමද කියන්නේ? p ට වඩා වැඩි අඩුව කියන එක කියන්න තමයි මොකක්ද කියන්නේ. right. එහෙනම් මේකේ හරියට ගාන හදාගෙන යන්න ඕනේ. දැන් මේක ලොකු දෙයක් නෑ මේකේ. මේ අර ටික එන්නමයි තියෙන්නේ. මෙයාගේ ඝර්ෂණ බලය ලකුණු කරවුවොත් මේ ටික එන්නමයි තියෙන්නේ. right. මෙයාගේ W බර දීලා දෙනවා. බර W කියලා දෙනවා. තිරස්ව p බලයක් දෙනවා කියලා කියනවා. තිරස්ව p බලයක්. යෙදෙනවා නම් මෙතන මොකක් හරි ඝර්ෂණ බලය අනිවාර්යයෙන් යෙදෙන්න ඕනේ. සීමාකාරී ඝර්ෂණ බලය නෙවෙයි යෙදෙන්නේ. මේක F නේ. right. මොකක් හරි ඝර්ෂණ බලය. මෙයා චලනය නොවේ කියලා කියනවා. මෙයා චලනය නොවේ කියලා කියනවා. හරි. දැන් මෙයාගේ මම ලකුණු කරන්න අභිලම්බ දිග්ගය වාරණම් කරනවා. චලනය නොවේ කියලා කියනවා. right. මෙයාගේ චලනය නොවේ නම් මෙයාගේ සිද්ධිය අපි ගන්න ඕනේ. සිරස් විභේදනය කරවුවොත් R - W සමානයි y R සමානයි W. ඔක අවුලක් නැහැ. සිරස් විභේදනය කරවුවොත් P දින F සමානයි බිඳුවයි P සමානයි F. F කියන එක නා දැන් සීමාකාරී නෙවෙයි. ඇයි ඒ චලනය වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕන? චලනය නොවීමට නම් අර වැඩි කියන සංකල්ප අනිත් පැත්තට දාන්න. මෙයාගේ ඝර්ෂණ අනුකූලකෙන් මම හොයන්නම් බලන්න. FC සමානයි μ වලට එකක් FC සමානයි μ. සීමාකාරී සම්බන්ධතාවය ගිහිලා නැහැ. ඒ වුණාට අර ඝර්ෂණ අනුකූලකයක් හොයන්නකො P කියලා ගන්න මෙයා P F ට සමානයි නම් මෙතනදී μ R වෙලා R සමාන W ට. එහෙනම් μ සමාන P බෙදීම W. මේ අවිල සීමාකාරී අවස්ථාවේ මේ සීමාකාරී අවස්ථාව. හැබැයි දැන් චලනය වෙන්නේ නැහැ. චලනය නොවීමට නම් මොකද වෙන්නේ? චලනය නොවීමට නම් දැන්
චලනය නොවීමට. චලනය නොවීමට නම් අනිවාර්ය p කියන එක අඩු වෙන්න බෑ fc කට. p කියන එක අඩු fc කට. p කියන එක අඩු fc කට. නැත්තම් f කියන එක යට p ගන්න. කියලා මම f කියන එක අඩු fc කට. f කියන එක අඩු fc කට. right. එතකොට fc කියලා කියන්නේ මෙතන fc ගත්තොත් එහෙම fc කියන්නේ p ගෙන් උත්තරය ගත්තා p බෙදීම w. එතකොට මේකට දාන්න වෙන්නේ මොකක්ද? p බෙදීම w. right. එතකොට මේසේ අතර ඝර්ෂණ බලය සම්පූර්ණයි. හරි. එතකොට මේසේ අතර ඝර්ෂණ සම්පූර්ණයි කියලා මෙතන f වෙනකොට අපිට දාන්න පුළුවන්. මෙතන f කියලා ගත්තොත් මේ mu බෙදීම w කියලා ගත්තම mu මේ බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතන එන්නේ. බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතන එන්නේ. එහෙනම් මෙතන බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. දැන් බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ ඒ කියන්නේ බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට දාලා බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට දැම්මොත් එහෙනම් මෙතන බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව කරපුවම mu කියලා දාන්න මෙයාගේ උත්තර. එතකොට mu කියන එක අඩු හෝ සමාන වෙන්න ඕන p බෙදීම w ට. චලනය වීමට නම් නොවීමට. චලනය නොවීමට නම් මෙයා අඩු වෙන්න ඕන. අනිත් පැත්ත මාරු වෙන්නේ චලනය වීමට වුණොත් විතරයි. දැන් චලනය නොවීමට නම් p බෙදීම w වලට අඩු වෙන්න ඕන කියලා පැහැදිලි. අඩු විය. නැවතත් ඕනනම් කියන්න මේකේ සරල විදියට මේකේ යෝජිත බලය දීලා තියෙනවා p කියලා. p හොයාගත්තා. p සමාන f කියලා කියන්නේ මේක සීමාකාරී ඝර්ෂණ බලය වෙන්න බෑ. එයා කියන චලනය වෙන්නේ නැහැ කියලා. චලනය වෙනවට නම් සීමාකාරී චලනය වීමේ අවස්ථාවේදී එහෙනම් ඊට වඩා අඩු එකක් කොහොමද වෙන්න ඕන. දැන් fc සමාන mu වර්ගයෙන් අපිට ගන්න පුළුවන් mu කියලා කියන්නේ p බෙදීම w. එහෙනම් මෙතෙන් ආදේශ කරගත්තොත් එහෙම fc කියන්නේ p බෙදීම w නම් mu ඊට වඩා අඩු වෙන්න ඕන. මෙයා චලනය නොවීම. පැහැදිලිද කතාව? තේරුණාද වැඩි? එතකොට උත්තරයක් වශයෙන් අපිට ගන්න වෙන්නේ p බෙදීම w වඩා අඩු කියන එක. රෝජිනේ තේරුණාද වැඩි? උත්තරේ පොඩ්ඩක් අවුල් වෙනවා. මේක පොඩ්ඩක් තේරුණාද? තේරුණාද මේක p බෙදීම w වඩා අඩු වෙන්න ඕනේ කියන එක තේරුණාද? right. හරි. p බෙදීම w වඩා අඩු වෙන්න ඕනේ. මෙතන අනිවාර්යයෙන්ම මේකේ ලියාගෙන ඉන්න කියන්නේ මට ඕකේ අනිත් මොකක් හරි කියන්න හදන ලියාගන්න තරස්. ඉවරද? ලියාගෙන ඉවරද? කලින් ප්‍රශ්නේ තමයි එතන තිබ්බ කියලා කියන්නේ. හරි. ඒක කියලා දෙන්නයි තමයි. එතන මේකේ අනිවාර්යයෙන්ම ඒතර ගැටලුවට යනවා. 548 උත්තරය આવද? 548 ඒක වර්ගමූලය ආරම්භ කරලා ගණන් දෙනවා උත්තරේ දිනවා 548 හවුද? ආ ඉක්මනට අදානම් මම කියන්න වෙලාවක් නැහැ. මේ කියන්න බලන්න 548 අදවල 548 අහලා තිබ්බා කවුරු හරි 548 හදන්න කියලා. කවන්නේ 548 උත්තරේ අඩු කටියට උදව් මොකද වෙන්නේ? 548 තිරසට අංශක දිහා කාණත වලුතලක් දිගේ වස්තුවක් සීමාකාරී සම්පූර්ණතාවය ඇතුළු තලයේ ගන්න සම්පූර්ණයි. මොකෝ කියන්නේ? ගණන සම්පූර්ණයි කියලා උත්තරේ කියන්නේ මට ඔගේ උත්තරය අර වර්ගමූලේ ගැලවිලා කියලා දෙනවා. ඒ උත්තරේ පිටි මිස්ටේක් එකේ උත්තරේ තියෙන්නේ. ඒ උත්තරේ දිනන උත්තරේ මොකක්ද? බෑද? බෑද? කතා කරන්න ඕන නම් කියන්නේ. දෙකල. දෙක කියලා කියනවා. right. හරි. මේක අදා ගන්න අමාරු වෙයි. ඊමාල් මොකද ඇදුවද? නැත්නම් අනිත් උරුනේ. right. ඇදුවේ නැහැ කියලා කියනවා. right. බලමු. මේකේ කියනවා 548 වෙනි ගැටලුව. තිරසට අංශක 30ක් කාල ද්‍රවකයක් මත වස්තුවක් සීමාකාරී සම්බන්ධතාවයට තලයේ ඝර්ෂණ සම්බන්ධය යන. දැන් මේ වගේ ගැටලු මම කරලා තියෙනවා මේ ඝර්ෂණ බලය නැතුව බල පද්ධති සඳහා. බල පද්ධති සඳහා මේ වගේ ගැටලු ඕන තරම් කරලා තියෙනවා. බල චලිතය සම්බන්ධයෙන් බලය සම්බන්ධයෙන් ගැටලු ඔය කියලා පිළිවෙල තියෙනවා. හරි මේකේ මේ තිරසට අංශක 30ක් කාණත. තිරස මේක තිරසට අංශක 30ක් කාණතයි මොන ආකාරය. රාලු තලයක් මේක රාලු තලයක් වස්තුවක් තියලා තියෙනවා. මෙන්න වස්තුව තියලා තියෙනවා. right. එතකොට මෙයාගේ මේ
සීමාකාරී සමතුලිතතාවය තියෙනවා කියලා කියනවා. ඒතකොට සීමාකාරී සමතුලිතතාව මෙයාගේ අභිලම්බ දිග්ගාව අපි ලකුණු අභිලම්බ දිග්ගාව තලයක ලම්බකයි ඒක අවුලක් නැහැ. හැබැයි මෙයාගේ බාරක් ලකුණු වෙන්නේ ගුරුත්ව ගේතේ ඉන්නවා. ඒතකොට මෙයා බාර සංහලනය කරලා අපි විභේදනය කරන්න වෙනවා. මේක අතර විභේදනය කරනවා මේක. මෙතන 30යි නම් මෙතන 30යි. මෙතන W cos 30යි මේ පැත්තට W sin 30යි. ඔබනේ. right. ඊළඟට මෙයා සීමාකාරී සමතුලිතතාවය කියනවලු. සීමාකාරී සමතුලිතතාවය කියනවා කියන්නේ මේ පැත්තට සීමාකාරී සමතුලිතතාවය FC එක මේ පැත්තට. සීමාකාරී අවස්ථාව. ඒ කියන්නේ චලනය වෙන්නේ නැහැ වෙන්න ආසන්නව තියෙනවා කියලා කියන්නේ. චලනය වෙන්නේ නැහැ. චලනය වෙනවා නම් ගතික අවස්ථාවේ මේක මොකද කියන්නේ? මේ සීමාකාරී අවස්ථාව කියලා කියන්නේ හරි ලස්සන එකක්. සීමාකාරී අවස්ථාව කියලා කියන්නේ අපි නිකන් වැට උඩ ඉන්නවා වගේ. වැට උඩ මේක නැගලා ඉන්නවා එහාට වයින්දලා මෙහාට වයින්දලා. හැබැයි දෙපැත්තේ කොරොක් පැනලා නැහැ. ඒ කියන්නේ සීමාකාරී අවස්ථාව කියලා කියන්නේ ගතික අවස්ථාවට ගිහිල්ලත් නැහැ. ස්ථිතික අවස්ථාවෙත් නෙවෙයි. ගතික අවස්ථාවෙත් නෙවෙයි, ස්ථිතික අවස්ථාවෙත් නෙවෙයි සීමාකාරී අවස්ථාව. ඔක හරි මේ ළමයින්ට පැටලෙනවා. ඕකේ දැන් සීමාකාරී අවස්ථාව චලනය වෙන්න බැරිද? බෑ. චලනය වෙන්න බෑ. චලනය වෙන්න බෑ. සීමාකාරී අවස්ථාව කියලා කියන්නේ උපරිම ගලන බර යෙදෙන අවස්ථාව. ඒ කියන්නේ තව මොහොතකින් න්යාගේ යෝජිත බලය තව චුට්ටක් වැඩි කරනවා. ඝර්ෂණ නියම හරියට පැහැදිලි කරන්න. ඝර්ෂණ නියම වල කියනවා සීමාකාරී සමතුලිත අවස්ථාව ඔක්කොම අපි උත්පන්න කරලා ඊළඟ අවස්ථාව කියන්නේ සීමාකාරී සමතුලිතතාවයෙන් පස්සේ අපි කියන්නේ යෝජිත බලය තව දුරටත් වැඩි කළ විට යෝජිත බලය තව දුරටත් වැඩි කළ විට කියන්නේ යෝජිත බලය තව වැඩි කරනවා. ඒතර යෝජිත බලය තව වැඩි කරොත් තමයි ගතික අවස්ථාවට යන්නේ. ඒතර ගතික අවස්ථාවට ගියාට පස්සේ සීමාකාරී අවස්ථාවට ඝර්ෂණ බලය අඩු වෙනවා වැඩි. මේකේතර වැටවුල වගේ අවස්ථාව ඒක තමයි මම කියන්නේ. නැත්තම් ඔක මේ අප ඇදිලි වෙනවා. එතන මේ සීමාකාරී අවස්ථාව අපිට ගන්න පුළුවන් සීමාකාරී සමතුලිතතාවය කරලා. සීමාකාරී සමතුලිතතාවය. මෙයාගේ තර සීමාකාරී සමතුලිතතාවය සිද්ධාන්ත අපිට ගන්න පුළුවන්. මෙයා තලයට ලම්බ විභේදනය කරොත් FC කියන එක නම් මේ පැත්තට W sin θ බාරට W sin θ බාරට සමාන බිඳුවයි FC සමාන W sin θ. හරි. තලයට ලම්බ විභේදනය කරොත් මේ පැත්තට විභේදනය කරොත් R මේ පැත්තට W cos θ සමාන බිඳුවයි R සමානයි W cos θ. right. දැන් අපි සමීකරණ දානවා FC සමානයි mu R මගින් FC දීලා දිනවා කියන අපි R W sin θ. mu අපි දන්නේ R W cos θ. right. එහෙනම් W කැපෙලා sin θ විදිහින් cos θ කියලා කියන්නේ tan θ. tan θ අගේ ගත්තොත් එකට මූල 3. එකට මූල එතකොට සීමාකාරී අවස්ථාව කියනවා මෙයාගේ ඝර්ෂණ සම්මුතිය ස්ථිතික ඝර්ෂණ සම්මුතිය අතර වෙන්නේ ස්ථිතික ඝර්ෂණ සම්මුතිය එකට මූල 3. ඔයාලා මතක තියාගන්න ස්ථිතික ඝර්ෂණ සම්මුතියයි ගතික ඝර්ෂණ සම්මුතියයි කියලා අකුණක දෙකක් විතරයි තියෙන්නේ. සීමාකාරී අවස්ථාවේ ස්ථිතික ඝර්ෂණ සම්මුතිය තමයි තියෙන්නේ. ඝර්ෂණ සම්මුතිය තුනක් නැහැ. ඒ කියන්නේ ස්ථිතික ඝර්ෂණ සම්මුතියකේ සීමාකාරී ඝර්ෂණ සම්මුතියකේ ගතික ඝර්ෂණ සම්මුතියකේ තුනක් නැහැ. ස්ථිතික ඝර්ෂණ සම්මුතියකේ තමයි සීමාකාරී අවස්ථාව දෙන්නේ. ඒක මම අර කිව්වා වට උඩ කතාව වැට උඩ කතාව හොඳට ඔළුවට යන්න ඕනේ. නැත්තම් විභාගේ පටලවා ගන්නවා. ඒක නිසා මේක පැහැදිලි එකට මූල දුන්නා. මේක හරිද? right. මේකේ මේ තව ක්‍රම තියෙනවා. මොකද්ද මේක දාන්න පුළුවන් තව ක්‍රම මේ ගාන හදන්න පුළුවන් තව ක්‍රමයක් ඔයාලා හිතුවේ නැති නිකන් මොකක්ද? මේ ගාන හදන්න පුළුවන් තව ක්‍රමයක් ඔයාලා හිතුවේ නැති මොකක්ද? අපි බල සම්පූර්ණතාව සිද්ධාන්ත කතා කරන්නේ ලාමී ක්‍රමයේ තික් බල තිබුණ නැරම මොකක්වත් මේ දාන්න වෙන්නේ මේ අපි දැන් ඔය කතා කරමු මේකට අහද අයි මේක ලාමී ක්‍රමයේ දාන්න බැයිද ළම මේක ලාමී ක්‍රමයේ දාන්න බැයිද මේක ලාමී ක්‍රමයේ උනත් දාන්න පුළුවන් අයියේ ලාමී ක්‍රමයේ දාන්න බැරි පුළුවන් දාන්න මේ බල තුන දාලා මේ බල මේ බල තුන දිනා මේකම තියෙන R කියනවා මෙන්න W මේ පැත්තට W මෙන්න කාලෙන් ලම්බ R අර පැත්තට FC ඔව්
මේ W කොට ආමෙන්න දෙමු. හරි. මෙතන W මෙන්න FC මේ කෝඩ් ටික අපි දන්නේ නැද්ද? මේ කෝඩ් ටික දන්නවා. මොනවද දන්න කෝඩ්? මෙයාගේ මේක අනුවයි මේ දෙක කතා කරන්නේ අන්ත ගන්නවා. මේ අවුලක් නැහැ. එතකොට මෙයාගේ මෙතන අන්තක 30ක් මේක ලකුණු කරලා තියෙනවා. මෙතන අන්තක 30යි. මෙතන අන්තක 30යි නම් මේ 150. මේක 90යි නම් මෙතනත් 90යි. ඉතින් මෙතන ලාමී ප්‍රමේය දාන්න පුළුවන්. කොහොම ලාමී ප්‍රමේය දාන්නේ? ඔය ලාමී ප්‍රමේයෙන් කොහොමද මම දානවා? ලාමී ප්‍රමේය. ලාමී ප්‍රමේය දැම්මොත් ලාමී ප්‍රමේයෙන් කියලා කියන්නේ sin අනුපාතය සමානයි කියලා කියන්නේ. right. sin අනුපාතය සමානයි. FC කියන එක මෙතන sin එක තියෙනවා. අනිත් බල දෙක අතර sin අනුපාතය සමානයි කියලා කියන්නේ. යම් කිසි බලයක් ඉදිරි බල දෙක අතර sin එකට නේද අනුපාතයක් තරයි කියන එක ලාමී ප්‍රමේය කියන්නේ. එතන මේ FC ට තියෙන 100 sin එක සමානයි. අපි මේක W ගමු. W sin අනු W sin අනු W ගන්න බෑනේ. W ගත්තොත් එන්නේ W නේ. W නේ අනිත් එක ගන්න මොන එකක් ගන්න පුළුවන්? R ගමු. R sin මෙතන 90යි 120. sin 120. right. මේකේ FC බෙදීම ආරක්ෂණ කරමු. FC බෙදීම ආරක්ෂණ කරමු. FC බෙදීම කියන්නේ කවුද? mu. FC බෙදීම කියන්නේ mu. එහෙනම් sin එක සමාන බෙදීම 120 කියන්නේ mu. sin එක සමාන බෙදීම 120 කියන්නේ sin 30 බෙදීම sin 60. නැත්නම් sin 30 බෙදීම cos 30. ඉතින් මේකේ උත්තරේ එකට මූල තුනක්ම තමයි. FC බෙදීම කියන එක mu කියලා ගන්නවා. මේකත් එකට මූල තුන. विकल्प आकार भिन्न विकल्प आकार है में लामी प्रमेय දාන්න පුළුවන් විකල්ප ආකාර මෙතන ක්වොන්ටිටි ආකාරයක් කරම ලාමී ප්‍රමේය කෙලින් උත්තරේන මෙච්චර සමීකරණ ලියන්න ඕනේ හරි ක්‍රම දෙකම ඕන ලියා ගන්න ඉතින් ලාමී ප්‍රමේය වල ගෙදරින් හදලා ගත්තොත් නම් උත්සාහ කළා ලියාගෙන මම කියන්නේ ලාමී ප්‍රමේය ගන්න පුළුවන් මෙතන අපි හැම වෙලේම ගාණක් හදලා දෙනම උත්තරය ආවා කියලා හරි සන්තෝෂයිද නිකන් ඉන්න බෑ මේ වගේ මොනවද තව තියෙන්නේ අපිට කරන්න මේ ඇවිල්ලා රිවිෂන් උත් නෙවෙයි මේ තියරි රිවිෂන් ප්ලස් තියරි හදනවා අපි රිවිෂන් ප්ලස් තියරි ඒක මේකේ මේ අපි ගානක් හදද්දී මේ ගාන උත්තරය ආවල නිකන් ඉඳපන් මේකට තව ක්‍රම තිබේ හැමදේම ආන්න ප්‍රශ්නයක් තියෙනවා තවත් මේ හැර තවත් ක්‍රම තිබේ මේ හැර තවත් ක්‍රම තිබිය හැක හැම වෙලෙම හරි අපි ගානක් හදලා උත්තරය ආවට පස්සේ මේක මේ අපි දැන් ඇත්තටම ළමයි මේ යාන්ත්‍ර විද්‍යාව කතා කියන්නේ අපි ඔයාලට මම කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව මේ හැර තවත් තමයි තියෙන්නේ ඔය ඉන්න කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරද්දී කට්ටිය ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරද්දී ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරගත්ත ලොකු දෙයක්. හේතුව තමයි ඒ කාලෙදී ඔයාලට තියෙන නිදාසකම නැතිලා විභාග මාන්තිකත්වයේ අවම ගොඩක් ජාති ඇවිල්ලා විභාගයේ සිලබස් එක ලොකු වෙලා පාඩම් ගන්න දිනන කාරණේ අමතක වෙලා ආරම්භය. එතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මම කියන්නේ නැහැ මේ හැර තවත් ක්‍රම තිබේද කියලා හොයන්න කියලා. හැබැයි මේවා ළමයි ඔයිට වඩා මේ විභාගෙට බලපාන ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගන්න මොනවද? බහුවර්ණ රස දෙකුයි රචනාගත එක්කුයි කැමතිල ලියන්න පුළුවන් නැත්නම් නිකන්. හැබැයි මේවා හැම වෙලේම විභාග ගන්න. right. මේක ලියාගත්තද? හරිද? මේකේ ලාමී ප්‍රමේය සහ ඉදිරියට යන්න පුළුවන්. හරිද? මේ හැම වෙලේම දාගෙන ඉන්නවා. අනිත් ඔජනේ පරිදි වැඩේ තුන් දෙනා දානවා. ඒතර මේකේ ඔය කාරණා ටික තමයි කියන්නේ ඕනෑම ගණනය කිරීමකට ඊට වඩා ක්‍රම තියෙනවා කියන ලංකාවට එක්ක අපි හැම වෙලේම ඒවා කතා බහ කරන්න ඕනේ. හරි. 549 මේවා හදන්න ඕනේ 549 හදුවා. 549 උත්තරේ මොකක්ද 549? ආලින් වගේ 549 කවුද? අන්ති 49 මේ 46 නෙවෙයි ඇතුලේ 40 හතනේ ඇතුලේ 48 ඇතුලේ ඉස්සෙල්ලා ගන්න 48 548 549 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 හදන්න ඕනද ඇදුවද මොකද උත්තරය ආවේ කියලා කියමු බලන්න. හදන්න බැරි වුණාද? මොකද තත්ත්වය? 549 මම මේ ඔක්කොම ආයන්න ඕනේ නැහැ මොකද හේතු වෙලා ලොකු ගණන් දෙයක් නැහැ. මේ 549 හරියට යනවා ඇදුවද? කෙලින්ම බල දෙකෝනේ දාන්න දෙන්න මට වෙන්නේ. 12 ඇදුවද? ඔව් ඇදුවා. මොකද උත්තරේ වෙන්නේ? දෙක 13යි නේද? ඔව්. හැදුවේ නැද්ද? අදුම නැදියක් දෙනවා. කියන්නේ. හදුවා. right. ඉමාජින් හදුවා. right. හදුවා. right. ඔව් ඒකේ ගැටලුවක් නැහැ ළමයි 12යි නිව්ටන් මේ පැත්තට දෙනවා. බර මෙහෙම තියෙනවා. ඊට වඩා ප්‍රතික්‍රියාව මේ පැත්තට තියෙනවා. එතකොට මෙහෙමනේ තියෙන්නේ. එතන 12යි නිව්ටන් මේ පැත්තට බර මෙහෙම 5යි නිව්ටන් මෙයාගේ ප්‍රතික්‍රියාව ඉතින් මේක බල දෙකෝනේ ලකුණු කරපුවම r වර්ගයේ සමානයි u වර්ගයට v වර්ගයේ දාන්න තියෙන මෙතන කෙලින්. ඒතකොට මේකේ සම්ප්‍රයුක්තය හොයන්න තියෙන්නේ මේ දෙන්න මේ බල දෙකෝණයේ අනිවාර්ය පාද වලින් හදගත්තොත් එහෙම අනිවාර්ය පාද වලින් හදගත්තොත් මෙයා මෙහෙම දාගෙන මේක ඒතකොට r වර්ගයේ සමානයි 12 වර්ගයට y වර්ගයේ r වර්ගයේ 12 144 25. ඒතකොට කෙලින් උත්තරය එනවා 13යි කියලා 169 වර්ගමූල. ඒවා අවුලක් නැහැ. right ආයෙ මොකද්ද ගැටලුව තියෙන්නේ කියන්න මට ආයෙ මොනවද ගැටලුව තියෙන්නේ අමනෝද ගැටලු තියෙන්නේ මේ තව විනාඩි 7කින් 8කින් විතර ආයෙත් ලොග් වෙන්න වෙනවා. කරන්න දෙයක් නැහැ හැටි. මේ මොනවද ගැටලු තියෙන්නේ මට මේ මතක නැහැ දැන් මබලා 551ද කිව්වේ. 551 උත්තරයක් නැහැ. හරි ඒකයි මට මේ දෙවෙනි උත්තරය හදාගන්න 551 වෙනි ගැටලුවේ දෙවෙනි උත්තරය හදාගන්න 0.2 කියලා හදාගන්න දෙන්න. එතන හරි උත්තරේ 0.2 කරනවා. 550 දෙවෙනි ගැටලුව 552 බිඳුව දෙක උත්තර. දැන් බිඳුව දෙකයි දෙවෙනි උත්තරය හදාගන්න බිඳුව දෙකයි. ඒක අවුලක් නැහැ 552. 551 ඒක හදන්න පුළුවන් FD සමාන ඩෙල්ටා m එකේ ලිප දාලා එතනින් ගන්න පුළුවන්. මේ ආය මොනවද මට ඉලක්කම කියන්න කකා. මොකද්ද ඔයාලා හදාගන්න ඕන ගැටලුව සාකච්ඡා කළ යුතු දේ කක්කා. මොකද්ද සාකච්ඡා කළ යුතු ගැටලුව ටික? ආය කියන්නේ මම දැන් ලියාගත්ත නැගිලා 555 කියලා. 555 ළමයි මේතර විභාග කරන වගේම જાතියක් තමයි 555 විභාග ගැටලුව වගේම එකක් තමයි. ඈ 555 වෙනි ගැටලුව විභාග ගැටලුව වගේම එකක්. මේතර විභාගයට ආපු එකත් මම කියන සාකච්ඡා කරන්නේ. right. මේක ලොකු දෙයක් නෑ. 555 අදපයින් නේද 555 හදුවද? 555 හදුවද? අනිත් අය 555 හදුවද? ඔව්. හදුවා. right ඒකේ ලොකු දෙයක් නෑ මම ඒක ප්‍රකාශන වලින් කියන්න තියෙන්නේ. right කවන්න නම් නිකන් අරමු. 555 වෙනි ගැටලුව බලමු. 552 උත්තරේ හරි හදාගන්න. දෙවෙනි උත්තරේ වෙනස් කරගන්න 0.2. ඒකේ උත්තරයක් නෑ කියලා කිව්වම හරියට. 555 කියනවා මේ ස්කන්ධය 60000ක් වූ දුක්තියක් ඊටසට tan inverse 7/24 ආනර කන්දක් දිගේ ඉහළට ගමන් කරනවා. ගමන් මාර්ගයේ ඝටන සංයෝගයේ විකෘතකම් 2යි දුම්රිය වේගයේ 36යි ඉන්ජිනේර ප්‍රකාශන වලේ උමදාවයන් දිගේ. right මේක දැන් මේ වගේ ආනත්ඵලයක් දෙන්නේ. ආනත්ඵලයේ දීලා දෙන අපිට tan inverse වගේ දීලා දෙනවා. tan inverse දිනවා කියලා කියන්නේ මේ පාර දෙකට දීලා දෙන්නේ. tan inverse දීලා දෙනවා 7 විදීම 24. ඒ කියන්නේ 7 සම්මුඛභාවකයේ 24 මේක 25. 25 ඒ 7 වර්ගයේ 24 වර්ගයේ එකතු කරලා IC25 වර්ගය. right. කාන්දා දිගේ ඉහළට ගමන් කරයි දුම්රිය. දුම්රිය යනවා ඉහළට. මේකම ඇතුලෙන් දාගන්න. දුම්රිය ඉහළට ගමන් කරයි. right. දුම්රියම මම නිකන් අඳින්න දුම්රිය. දුම්රිය 60000. හරි 60000යි ස්කන්ධය. 6ද. 6ද. ස්කන්ධය 60000. එතන මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ මෙයාගේ අර විදිහම තමයි සාහනජක එකකට ගන්නවා බර. මෙයා W උනා. මෙයා W කියන එක උත්තරේම අපිට ගන්න පුළුවන් 6යි 10යි 5යි කියලා ගත්තා. 10යි 5යි නිව්ටන් මෙතන 6යි 10යි 5යි cos alpha හරි ඊගාන මොකක්ද එකයි.
right මෙතන alpha මෙතනත් අපිට ගන්න පුළුවන් මේක 6යි 10යි 5යි sin alpha right එතකොට මෙයා ඉහළට යනවා කියලා කියන්නේ මෙයාගේ එතකොට යෝජිත බලය මෙහෙමත් තියෙන්නේ යෝජිත බලයක් තියෙන්න ඕන මෙයා ඉහළට ගමන් කරනවා 60000 වුණ කන්දත් ඉහළ ගමක මාර්ගයේ ඝර්ෂණාත්මක ධර්ම දෙකලු දුම්රිය වේගයේ 36 ඉන්දිය ප්‍රකාශන බලය right මේකේ ප්‍රකාශන බලය හරිද ප්‍රකාශන බලය වන්න පුළුවන් ඔයාලා මේ වගේ ගැටලු තමයි කලින් කරලා දෙනවා මේකේ හරිද ප්‍රකාශන බලය මේකේ ඝර්ෂණ බලය මේ පැත්තට තියෙනවා එතනම මේක අධික ඝර්ෂණ බලය වෙන්න ඕන යන ගමන්නේ තියෙන්නේ නා ගති ඝර්ෂණ බලය මේ වගේ ගැටලුවක තමයි ලොකු දෙයක් නෑ මම කලින් කතා කරා වගේ මේකේ ප්‍රකාශන බලය අහන්න ප්‍රකාශන බලය කියලා කියන්නේ මේකට යොදා ගන්න පුළුවන් බලය නා හරි ප්‍රකාශන බලය කියලා කියන්නේ මේ අපි ක්ෂමතාවයේ සමානයි ප්‍රකාශන බලයකට කිරීම ප්‍රවේගය කියන සමීකරණයකුත් ඉගෙන ගත්තා අපි ප්‍රකාශන බලය කලින් කතා කරලා තියෙනවා ඒකට ගමන්නේ මේක හදලා නැහැ කියපු නිසා මේක තලයට ලම්බව විතර විභේදනය කරවොත් මේ පැත්තට විභේදනය කරවොත් p මේ පැත්තට ඍණ f ගතික ආය මේ සංරචකයක් තියෙනවා ඍණ 6 වැඩි කිරීම 10 5 sin n සමානයි බිඳුව p සමානයි f ගතික ධන 6 වැඩි කිරීම 10 5 sin n ඕකේ right තව විනාඩි දෙකකින් කට් වෙනවා ඉන්ටර්නෙට් ආය ලෝකෙන්ද මෙතන මම යෝජිත බලය ගන්න ඕනේ ඒතර මේකේ හොයාගන්න පුළුවන් මේකේ යෝජිත බලය අතර වෙන්නේ ඔව් f dash කියලාම ගන්නකො මම මේකේ මේ f ගතික හොයන්න පුළුවන් මෙතනින් ගෙලින්ම ගිහිල්ලා මෙයාගේ මේක හොයලා f ගතික සමානයි mu ගතික මෙතන r කියලා කියන්නේ 6 වැඩි කිරීම 10යි කොසල් මාන mu දීලා තියෙනවා 0.2යි මෙයා මේක සිරස් විභේදනය මම ආයෙ කරලා ඉන්නේ නැහැ සිරස් විභේදනය කරවුවොත් එහෙම 6 වැඩි කිරීම 10 5යි කොසල් මාන ගේ ලියන්න පුළුවන් 0.2 6 වැඩි කිරීම 10 5යි කොසල් මාන කියන්නේ පද පාදයේ බෙදීමක් කරන්න කියන්නේ 24 බෙදීම 25 right ඕක සුළු කරලා ගන්න ඒක සුළු කරලා ගත්තාම මේ 2යි 10000යි 24 බෙදීම 25යි 25න් කැපෙනවා 8යි ඒකට 5යි 2යි 11000 ගණක් ඉන්නේ 11052 මේක කියන්නේ 52යි 0.2 නිව්ටන් අය ඕම එකක් එනවා මේ f ගතිකට එතකොට ගතික හරි මෙයාගේ මේ සංකල්පය මේක අලං කරගන්න හරි ඒක මම f dash එක ගන්න ඕනේ f dash එක ගන්න මේ f dash 6 10 5 sin n වා එතකොට 6 10 5 sin n වා කියන්නේ සම්මෝහය විදීම කාරණේ විදීම මෙතනත් උත්තරයක් එනවා 65යි 25යි ඒත් අර විදිහට ගන්නවා බලමු එතකොට එනවා 2යි එතකොට එනවා 16800 16000 ලක්ෂ ආනන්ද 168යි බිඳුව 168යි බිඳුව නිව්ටන් right එතකොට මේ දෙකේ එකතුව තමයි p එකතුව තමයි එතකොට මේ දෙකේ එකතුව p සමානයි අර 11යි 52යි බිඳුව දෙක ගන්න 168යි බිඳුව right ඔය දෙක එකතු කරපුවාම තමයි ඉන්නේ p